හොඳයි පුතේ. අයිබෝවන් හැමෝටම. අද අපි සාකච්ඡා කරමු අපේ තුන්වෙනි පාඩම පදාර්ථයේ ස්වභාවය හා ගුණ. අපේ රිවිෂන් එක නවය ශ්‍රේණිය රිවිෂන් එක විද්‍යාව පදාර්ථයේ ස්වභාවය හා ගුණ කියන පාඩම තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හැමදාම වගේ මම මුලින්ම මතක් කරන්නම් පුතේ දිගින් දිගටම මාත් එක්ක මේ පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න ඔයා කිසිම පන්තියකට නැවත සහභාගී විය යුතු නැහැ. මම ඔයාගේ ප්‍රතිඵලයට වග කියනවා. ඔයා මයි පාඩම් මාලාවේ මම ලබා දෙන මේ නෝට් එක ඔයා අනිවාර්යයෙන්ම හොඳට පරිශීලනය කරන්න ඕන. මුලින්ම නෝට් එක මම උගන්වද්දි හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ඔයා මේ වීඩියෝ එක නවත්තන්න පුළුවන්. නවත්තද්දී ඔයා නෝට් එක ලියා ගන්න ඕන. ඔය මේක චිත්‍රපටය බලනවා වගේ ලියන්න ලෑස්ති වෙන්න එපා පුතේ. ඔයා මේක ලියාගත යුතුයි. ඊට පස්සේ ඔයා ෆෝන් එක අයින් කරලා වීඩියෝ එක අයින් කරලා තනියෙන් ඔයාගේ නෝට් එක දැන් පාඩමට අදාළ නෝට් එක ඔයාලට හැදෙනවා අන්තිමට වීඩියෝ එක අවසානයේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ නෝට් එක නැවත කියවන්න. කියවද්දී ඔයාලට ගැටලු මතුවෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අය දෙපාරක් හිතන්න එපා. මට මැසේජ් එකක් දාන්න. සර් මට මෙන්න මේ කාරණාව තේරෙන්නේ නැහැ. මම 9 ශ්‍රේණියේ පදාර්ථයේ ස්වභාවය හා ගුණ පාඩමට සම්බන්ධ වුණා. මට මේ කියපු දේ තේරුන්නේ නැහැ කියලා අනිවාර්යෙන්ම අහන්න. මම අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවාමයි. ඔයාට කිසිම අඩුපාඩුවකින් තොර සර්ව සම්පූර්ණ නෝට් එකක් මගේ මේ එක්කේ පාඩම් මාලාවලින් ලබා ගන්න පුළුවන්. සතියට වතාවක් මේ විදිහට දාන මේ පාඩම් මාලාවෙන් අනිවාර්යෙන්ම ඔයාගේ ලකුණ වැඩි කරගත හැකියාව තියෙනවාමයි. මම ඔයාට මේ හැම අතකින්ම ගොඩ යන්න උදව් කරනවා. ඔයාට තියෙන්නේ මේක හොඳට බලලා මේක හොඳට මතකී තියාගෙන විභාගෙ ලියන්න. හොඳයි. අපි යමු වෙන අපේ පාඩමට පදාර්ථයේ ස්වභාවය හා ගුණ. මුලින්ම අපි දැනගන්න ඕනේ දරුවනේ මොකද්ද මේ පදාර්ථය කියන්නේ කියලා. පදාර්ථ යනු මොනවාද? පුතේ පදාර්ථයක් කිව්වහම දේවල් දෙකක් තිබිය යුතුමයි. ඒ තමයි 1. අවකාශයේ ඉඩක් ගන්න ඕන. අවකාශයේ ඉඩක් ගන්න ඕනේ. ඒ කියන්නේ කොයි හරි ඒ දේ තියෙනවා නම් එතෙන්ට තා වෙන දෙයක් දාන්න බෑ. අතන ඉඩ තියෙනවා. එයාගේ ඉඩ තියෙනවා. ඒ වගේම ස්කන්ධයක් තියෙන්න ඕනේ. මෙම අතට ගත්තාම මේකේ පදාර්ථ ප්‍රමාණය අතට දැනෙන්න ඕනේ. බරක් වගේ දෙයක් දැනෙන්න ඕනේ. අන්න අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල් තමයි පදාර්ථ කියලා කියන්නේ. ඉතින් පුතේ මේ පදාර්ථ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. ඒ තමයි ඝන, ද්‍රව සහ වායු. ඝන, ද්‍රව සහ වායු. ඝන පදාර්ථ. ඔබත් මමත් ඝන පදාර්ථයන්. ගල් කැට ඝන පදාර්ථ. ඔය අතේ තියෙන මේ ෆෝන් එක, ලැප්ටොප් එක, ටැබ් එක ඝන පදාර්ථ. ඒ වගේම ද්‍රව පදාර්ථ තියෙනවා. ජලය, භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, පොල් තෙල්. ඒවා ද්‍රව පදාර්ථ. වායු පදාර්ථ. අපි හුස්ම ගන්න ඔක්සිජන්, පිට කරන කාබන් ඩයොක්සයිඩ්. මේ අපේ වායු ගෝලයම සම්පූර්ණයෙන්ම මේ වායු පදාර්ථය. එහෙනම් ඝන, ද්‍රව, වායු කියන තුනම පුතේ පදාර්ථ වෙනවා. ආයි ගැට සැකයක් තියාගන්න එපා. ඝන, ද්‍රව, වායු කියන තුනම පුතේ පදාර්ථයන්. ආයි සැකයක් නැහැ නේද? හොඳයි. හරි. එතකොට ඔයා නෝට් එක ලියා ගන්න ඕනේ. වීඩියෝ එක දැන් පෝස්ට් කරා නෝට් එකේ මෙන්න මේ කරුණු ටික ලියුවා. මේක තනි වාක්‍යයකට ලියුවා නම් හරියන්නේ නේද? පදාර්ථයන් මොනවද කියලා ලියුවා. අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේ පදාර්ථ වෙනවා.
හොඳයි. ඊළඟට මෙන්න මේ පදාර්ථ පුතේ අපිට වර්ග කරන්න පුළුවන්. පදාර්ථ වර්ග තියෙනවා. පළවෙනි වශයෙන්ම අපිට බෙදලා වෙන් කරන්න පුළුවන් මේ පදාර්ථ මූලිකවම සංශුද්ධ ද්‍රව්‍ය හා අසංශුද්ධ හේවත් සංශුද්ධ නොවන මිශ්‍රණ. පදාර්ථ මූලික පදාර්ථ වර්ග දෙකයි පුතේ. ඒ තමයි සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන ද්‍රව්‍ය. සංශුද්ධ කියන්නේ සුද්ධයි. ඒකේ තියෙන්නේ ඒ අදාළ જાතිය දේවල් විතරයි. එයත් එක්ක වෙන වෙන දේවල් මිශ්‍ර වෙලා කලවම් වෙලා නැහැ. එහෙමනම් අපි කියනවා ඒවා සංශුද්ධ ද්‍රව්‍ය කියලා. එතකොට දරුවනේ මේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියන්නේ දේවල් එකින් එකට මිශ්‍ර වෙලා සෑදෙන ද්‍රව්‍ය. දේවල් එකින් එකට මිශ්‍ර වෙලායි තියෙන්නේ. අන්න ඒවා මිශ්‍රණ හේවත් සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. ඉතින් මේ සංශුද්ධ ද්‍රව්‍ය අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පිරිසිදු වෙන දේවල් එක මිශ්‍ර වෙච්ච නැති පදාර්ථයන් වර්ග දෙකයි. ඒ තමයි මූල ද්‍රව්‍ය සහ සංයෝග. මූල ද්‍රව්‍ය සහ සංයෝග විදිහට වර්ග දෙකයි. සංශුද්ධ ද්‍රව්‍ය. ඒ වගේම සංශුද්ධ නොවන හේවත් මිශ්‍රණත් වර්ග දෙකයි. ඒ තමයි සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ. ඒ මොනවද කියලා අපි ඉස්සරහට පාඩමේදී දැන් ඉගෙන ගන්නවා. එනම් පදාර්ථ වර්ග දෙකයි සංශුද්ධ ද්‍රව්‍ය අසංශුද්ධ හේවත් මිශ්‍රණ. සංශුද්ධ ද්‍රව්‍ය වර්ග දෙක මූල ද්‍රව්‍ය හා සංයෝග. සංශුද්ධ නොවන ද්‍රව්‍ය හේවත් මිශ්‍රණ වර්ග දෙක සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ. හරි. බලමු මොනවද මුලින්ම මේ සංශුද්ධ ද්‍රව්‍ය වල නිර්වචනය කියන්නේ. සංශුද්ධයි නම් පුතේ එක් ද්‍රව්‍යයක් විතරක් අඩංගු වෙන්න ඕනේ. ඒ වගේ නිශ්චිත ගුණ දරන්න ඕන. නිශ්චිත ගුණ දරනවා කියන එකේ තේරුම අපේ ගෙදරදී ඒ සංශුද්ධ ද්‍රව්‍ය එක විදිහකටත් ඔයාලා ගෙදරදී ඒක තව විදිහකටත් ලෝකේ තැනින් තැනට ඒවා එක එක විදිහට ඉන්න බෑ. මේ මුළු ලෝකේ තැනින් තැන ගත්තොත් ඒවා ඉන්න ඕන එකම ස්වභාවයෙන්. අන්න ඒකයි කියන්නේ නිශ්චිත ගුණ දරන කියලා. නිශ්චිත ගුණ දරන සංඝටක එකක් පමණක් අඩංගු ද්‍රව්‍ය වලට තමයි කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා. එහෙනම් මතකයි නේද පුතේ? සංශුද්ධ ද්‍රව්‍ය යනු නිශ්චිත ගුණ දරන සංඝටක එකක් පමණක් අඩංගු ද්‍රව්‍ය වේ. සංශුද්ධ ද්‍රව්‍ය යනු නිශ්චිත ගුණ දරන සංඝටක එකක් පමණක් අඩංගු ද්‍රව්‍ය වේ. උදාහරණ කොපර් සල්ෆේට් කිව්වොත් අන්නේ කොපර් සල්ෆේට් ඔන්න නිල් පාට කුඩක් විදිහට තියෙනවා. තඹ කිව්වොත් තඹ. සෝඩියම් ක්ලොරයිඩ් කියන්නේ මේ කෑමට ගන්න ලුණු. අපි හැමෝගෙම ගෙවල ලුණු තියෙනවා. ඒතර මේ ලුණු පැකට් එක ඇතුලේ ලුණු එකම විදිහට නිශ්චිත ගුණ දරන්න ඕන. කොහේ තිබුණත්. ඇලුමිනියම් ඇලුමිනියම් වල නිශ්චිත ගුණයේ විදිහටම තියෙන්න ඕන ලෝකේ කොහේ තිබුණත්. අන්න එහෙම නිශ්චිත ගුණ දරන සංඝටක එකක් පමණක් අඩංගු ද්‍රව්‍ය වලට තමයි කියන්නේ අපි සංශුද්ධ ද්‍රව්‍ය කියලා. එතකොට මේ සංශුද්ධ ද්‍රව්‍ය වර්ග දෙකයි මූල ද්‍රව්‍ය හා සංයෝග. එතකොට මූල ද්‍රව්‍ය ගැන දැන් ඉගෙන ගමු. මූල ද්‍රව්‍ය කිව්වම පුතේ කවදාවත් තවදුරටත් බෙදා වෙන් කරන්න බැරි අවස්ථාවක්. භෞතික හෝ රසායනික ක්‍රම මගින් ඒ කියන්නේ පොලේ ගහලා කඩලා බිඳලා විතරක් නෙවෙයි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලවත්
තවදුරටත් බෙදා වෙන් කරන්න බැරි. නිශ්චිත වෙනස් ගුණ ඇති සංශුද්ධ ද්‍රව්‍ය වලට තමයි කියන්නේ මූල ද්‍රව්‍ය කියලා. භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය බවට නැවත බෙදා වෙන් කරන්න බැරි සංශුද්ධ ද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ මූල ද්‍රව්‍ය කියලා. මේ මූල ද්‍රව්‍ය පුතේ භෞතික හෝ රසායනික ක්‍රම මගින් නැවත තවදුරටත් වෙන වෙන දේවල් වලට බෙදන්න බෑ කියලා මතක තියාගන්න එච්චරයි ඕනේ. මූල ද්‍රව්‍ය කියන්නේ වෙන මේ ලෝකේ තියෙන කිසිම ක්‍රමයකින් මේකේ තියෙන දේවල් තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ. අන්නේ ඒව තමයි මූල ද්‍රව්‍ය. හරි ලේසි නේද? මහ ලොකුවට සමහර අය මේ හරිය අමාරුවෙන් මේ වචන මතක තියාගෙන ඉන්නෝ නෑ. හරිම ලේසියෙන් ඔයාලට ඒක පාඩම් කරගන්න පුළුවන්. මූල ද්‍රව්‍ය කියන්නේ භෞතික හෝ රසායනික ක්‍රම මගින්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන කිසිම ක්‍රමයකින් වෙනස් ගුණ තියෙන දේවල් වලට තව දුරටත් මෙයා බෙදා වෙන් කරන්න බැරි දේවල් තමයි මූල ද්‍රව්‍ය කියලා කියන්නේ. තඹ මූල ද්‍රව්‍යයක් දරුවනි. ඇලුමිනියම් මූල ද්‍රව්‍යයක්. මූල කියන්නේ මුල්. ඒක තවදුරටත් බෙදෙන්නේ නැති මුල් අවස්ථාවේ පවතින ද්‍රව්‍ය තමයි මේ මූල ද්‍රව්‍ය කියන්නේ. හරි. සංයෝග කියන්නේ පුතේ අර ඉස්සෙල්ලා කතා කරපු මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට එකතු වෙලා සෑදෙන සංශුද්ධ ද්‍රව්‍ය. ඇයි නිශ්චිත අනුපාතයකට කියන්නේ? දැන් හිතන්න සෝඩියම් කියන මූලද්‍රව්‍යයයි ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයයි එකට එකතු වෙලා මේ කැමට ගන්න ලුණු හේවත් සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා කියන. එහෙම හැදෙනවා. ඒතකොට මේ මූලද්‍රව්‍ය දෙක හැම වෙලෙම බැඳෙන්නේ එකට එක අනුපාතයෙන් විතරයි. අපේ ගෙදර සෝඩියම් එක ක්ලෝරින් එකට එක අනුපාතයෙන් එකතු වෙලා ඔයාලගේ ගෙදර සෝඩියම් සහ ක්ලෝරින් සෝඩියම් එකකට ක්ලෝරින් දෙන්නවත් සෝඩියම් දෙන්නෙකුට ක්ලෝරින් 5 දෙනා ගානේවත් අන්න එහෙම වෙන්නේ නැහැ තැනින් තැනට. මේ ලෝකේ කොහේ බැලුවත් මේ එකට එකතු වෙන මූල ද්‍රව්‍ය එකට එකතු වෙන්නේ එකම නිශ්චිත අනුපාතයකටමයි. එන්නේ විදිහට එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාතයකට එකතු වෙලා සෑදෙන සංශුද්ධ ද්‍රව්‍ය තමයි පුතේ සංයෝග කියන්නේ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කැමට ගන්න ලුණු සංයෝගයක්. ඒකේ නම දිහා බලලා අපිට කියන්න පුළුවන් සංයෝගයක්ද නැද්ද කියලා. නම් දෙකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සංයෝගයක්. කොපර් සල්ෆේට් සංයෝගයක්. නම් දෙක තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් එකට බැඳිලා. හරි ලේසි නේද? ඔව්. ඉතින් මේ මූලද්‍රව්‍ය හඳුන්වන්න සංකේත පාවිච්චි කරනවා. අපි ලබන අවුරුද්දේ හොඳටම ඉගෙන ගන්නවා මේ සංකේත ගැන. නමුත් මේ අවුරුද්දේදී අපිට මේ වගේ මම මේ කියන මූලික දැනීම තිබිය යුතුමයි මේ සංකේත වලට. බොහෝ විට මූලද්‍රව්‍යයේ ඉංග්‍රීසි නමේ මුල් ලකුර තමයි මේ සංකේතයේ විදිහට පාවිච්චි කරන්නේ. කාබන් කිව්වොත් C, ඔක්සිජන් කිව්වොත් කැපිටල් O, සල්ෆර් කිව්වොත් කැපිටල් S. තනි අකුරක් නම් අනිවාර්යෙන්ම මේක කැපිටල් විය යුතුමයි පුතේ. තනි අකුරක් නම් තියෙන එක කැපිටල් ම තමයි. ඉතින් ආයක තමයි මේ කියන්නේ. මූලද්‍රව්‍ය සංකේතයේ පළමු අකුර කැපිටල් අකුරක් විය යුතුයි අනිවාර්යෙන්. සමහර වෙලාවට එකම අකුරෙන් තියෙද්දි දැන් කාබනුත් C නේ, ක්ලෝරිනුත් C, කැල්සියමුත් C. එතකොට ඔක්කොටම CC දාන්න බෑනේ. එක්කෙනෙකුට විතරක් C දීලා අනිත් අයට
තව දෙවෙනි අකුරකුත් ඒ නම දිහා බලලා ගන්නවා. එතකොට ක්ලෝරීන්ට Cl පාවිච්චි කරනවා. කැල්සියම් Cත් එක්ක A පාවිච්චි කරනවා. මැග්නීසියම් Ma, ඇලුමිනියම් Al විදිහට. මතක තියාගන්න හොඳට පුතේ දෙවෙනි අකුරක් පාවිච්චි වෙන සෑම විටකම එම දෙවෙනි අකුර සිම්පල් විය යුතුමයි. කැපිටල් දෙකම කැපිටල් වෙන්නේ නැහැ. එක අකුරක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක කැපිටල්. අය තර්කයක් නැහැ. අකුරු දෙකක් එනවා නම් පළවෙනි අකුර විතරක් කැපිටල්, දෙවෙනි අකුර අනිවාර්ය සිම්පල්. අමතක වෙන්න බෑ. ඊළඟට මේ මූලද්‍රව්‍ය වලට සංකේත සමහර වෙලාවට ඒකේ ඉංග්‍රීසි නම නැතුව ලතින් නම පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා. නමුත් නම ඉංග්‍රීසි ලතින් නමෙන් තමයි සංකේතය හදන්නේ. මොකද මේ මූලද්‍රව්‍ය ගැන වැඩිපුරම මේ පරීක්ෂණ කරේ මේ ලතින් භාෂාව පාවිච්චි කරපු විද්‍යාඥයන් ඉස්සර ග්‍රීසියේ. ඉතින් ඒ නිසා ඒ ලතින් නමට අදාළ අකුරු පාවිච්චි වෙනවා. නමුත් ඉංග්‍රීසි අකුර ඉංග්‍රීසි නම ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. හරියට මේ වගේ. ඒ ලෝහයේ නම පුතේ සෝඩියම්. නමුත් සංකේතය Na. S අකුරක් ගෑවිලාවත් නැහැ. එහෙම වෙනවා. ඒකට හේතුව ඒකේ ලතින් නම නේට්‍රියම් නිසා. නමුත් අපි කියන්නේ ඒකට නේට්‍රියම් නෙවෙයි. අපි පාවිච්චි කරන්නේ ඒකට සෝඩියම් කියන නම. අපි පාවිච්චි කරන්නේ මේකට සෝඩියම් කියන නම. නමුත් ඒක ලියන්නේ අපි කැපිටල් N සිම්පල් A විදිහට. ලතින් නමේ අකුරු දෙකක් මගින්. කොපර්ත් එහෙමයි. කොපර් තඹ ලතින් නම කියුප්‍රම් නිසා Cu පාවිච්චි කරනවා. නමුත් අපි පාවිච්චි කරන නම කොපර් සංකේතය Cu. ලෙඩ් හෙවත් ඊයම්. අර පාසන්නේ ඊයම් ලෙඩ්. ලෙඩ් පුතේ ලතින් නම විදිහට ගන්නෙ ප්ලම්බම්. ප්ලම්බම්. ඒ ප්ලම්බම් නිසා එයාගේ සංකේතය වෙන්නේ Pb. ඒත් අපි පාවිච්චි කරන්නේ ලෙඩ් කියන නම. ලෙඩ් කිව්වම ඔයාලට මතක් වෙන්න ඕනේ සංකේතය L අකුරක් නෙවෙයි. Pb. කැපිටල් P සිම්පල් P. පළවෙනි අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල් කියලා දැන් අපි දන්නවනේ. ගෝල්ඩ් කියන්නේ රත්තරන් ගෝල්ඩ්. නමුත් ලතින් නම අවුරම්. ඒ නිසා AU තමයි ගෝල්ඩ් වල සංකේතය. අපි වචනින් කියන්නේ ගෝල්ඩ් හෙවත් රන් කියලා. නමුත් සංකේතය කැපිටල් A සිම්පල් U. හේතුව ඒකේ ලතින් නම අවුරම් නිසා. රසදිය හෙවත් මර්කරි. රසදිය හෙවත් පුතේ මර්කරි. අපි ඒකට කියනවා හයිඩ්‍රෝගයිරම් ලතින් භාෂාවෙන්. ඒ නිසා අපි සංකේතයේ විදිහට ගන්නවා Hg, capital H simple G. capital H simple G. නමුත් අපි එදිනෙදා පාවිච්චි කරන්නේ රසදිය හෙවත් මර්කරි කියලා. හයිඩ්‍රෝගයිරම් කියලා කියන්නේ අයන් යකඩ. නමුත් අපි ලතින් භාෂාව විදිහට යරගන්නේ ෆෙරම් කියන නම. ඒ නිසා Fe පාවිච්චි කරනවා ෆෙරම් නිසා. නමුත් පාවිච්චි කරන නම වෙන්නේ අයන්. ඒකේ Fe උනා කියලා අපි ෆෙරම් කියලා කියන්නේ නැහැ. ලතින් නම උනාට ලතින් නම පුතේ අපි පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට සිල්වර්. සිල්වර් වලට ලතින් වලින් කියන්නේ ආජෙන්ටම් කියලා. ආජෙන්ටම්. ඒ නිසා Ag පාවිච්චි කරනවා. Ag කියන්නේ සිල්වර්. ආජෙන්ටම් කියලා කියන්නේ සංකේතයේ විතරයි කැපිටල් A සිම්පල් G. ඔන්න ඔය විදිහට එයාලගේ ලතින් නම පාවිච්චි කරනවා මුල් අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල් විදිහට. නමුත් ඊට අදාළ භාවිතා කරන නම ලතින් නම නෙමෙයි, වෙනම ඉංග්‍රීසි නමක් තියෙනවා.
අපිත් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි නම. ලතින් නම දැනගන්න නමුත් පාවිච්චි කරන්නේ නැහැ. ලතින් නම දැනගන්න එකේ වාසියක් තියෙනවා සංකේතය මතක තියාගන්න. හොඳයි. ඊළඟ කොටසට යමු. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය කීපයක සංකේත. Hydrogen capital H, carbon capital C, oxygen capital O, nitrogen capital N, sulfur capital S, chlorine capital C simple L, aluminium capital A simple L, magnesium capital M simple G, zinc capital Z simple N, silicon capital S simple I, phosphorus capital P විතරයි. argon capital A simple R, calcium capital C simple A, iodine capital I විතරයි. ඔය වගේ සංකේත අපිට හුරු වෙන්න ඕන දැන් ටික ටික. 10 වසරට ගියාම අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන 20ක් තියෙනවා අනුපිළිවෙලින්. ඒවා මම එතකොට ලස්සනට යාව ගොඩ දාලා දෙන්නම් විෂය විද්‍යාව. හරිම ලේසියෙන් ගොඩ දාලා දෙන්නම්. ඒක බයින්න එපා. ගණිතයත් එහෙමයි. ওই විදිහට අපි වැඩ ටික කරගෙන යමු. හොඳයි. එතකොට පුතේ ওই විදිහට නෝට් එක ලියාගෙනම යන්න. මම තරයේ විශ්වාස කරනවා ඔයා මාව විශ්වාස කරලා නෝට් එක කොහොම ලියාගෙන ඉනවා ඇති කියලා. එනවා නේද පුතේ? හොඳයි. නැත්තම් තේරුමක් නැහැ මේ වැඩි. අනිවාර්යෙන් නෝට් එක ලියන්න. හරි. අපි යමු දැන් මේ පදාර්ථය කියන එක හැදෙන තැනට. මේ පදාර්ථයේ බිත්තියක් විදිහට ගත්තොත් ඒ බිත්තියේ කුඩාම කොටස මොකද්ද? ගඩොල නේද? අන්න ඒ වගේ මේ පදාර්ථයේ හදන්න දායක වෙන කුඩාම කොටසට අපි කියනවා ඇටම් කියන වචනයෙන් බෙදලා එන පරමාණුව කියන වචනය. පුතේ මේ පදාර්ථයේ තැනුම් මේකකය තමයි පරමාණුව. පරමාණුවට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇටම් එක කියලා. ඇටම්. ඇටම් කියන වචනය හැදෙන්නේ ඇටමෝස් කියන ග්‍රීක වචනයෙන්. ඇටමෝස් කියන එකේ තේරුම තමයි තව දුරටත් බෙදා වෙන් කළ නොහැක කියන එක. තව දුරටත් බෙදා වෙන් කරන්න බැරි මේ පරමාණුව ඇටම් ලෙස හඳුන්වන්නේ අන්න ඒ විදිහට. ඉංග්‍රීසියෙන් ඇටම් ඒ ඇටම් කියන වචනේ හැදෙන්නේ ඇටමෝස් කියන වචනයෙන්. ඒකේ තේරුම තව දුරටත් ආයෙ බෙදන්න බෑ කියන එක. ඒකට අපි සිංහලෙන් කියන ඇටම් එකට පරමාණුව කියලා. මේ පදාර්ථයේ තැනුම් මේකකය මොකක්ද කියලා විභාගෙදී අහුවොත් ඔයා කියන්න ඕන පරමාණුව. මේ තියෙන මේ වගේ පරමාණු සමූහයක්. මේ ඔයම පේන්නේ නැහැ. මේ මෙහෙම ඇති කියලා මේ විද්‍යාඥයෝ උපකල්පනය කරලා තමයි හිතලා තමයි මේ බෝල අඳින්නේ. මේ බෝල අඳින විදිහම කොහොම 10 වසරේදී කියලා දෙනවා. මේ පරමාණු මේ තියෙන මේ පරමාණු රාශියක් එකට එකතු වෙලා තමයි පුතේ මේ පදාර්ථය කියන දේ හැදෙන්නේ. ඉතින් අපිත් පදාර්ථනේ. අපේ ඇඟේ මේ පරමාණු කියන්න බැරි සංඛ්‍යාවක් තියෙනවා. ට්‍රිලියනයටත් වඩා වැඩි. ට්‍රිලියන කෝටි ගාණක් ඇති. අපේ ඇඟේ පරමාණු. තනිකර මිනිසෙක් හෝ ජීවියෙක් සතෙක් ශාකයක් මේ සෑම පදාර්ථයක්ම කියන්නේ පරමාණු ගොඩක්. මනුස්සයෙක් කියන්නේ ඇවිදින පරමාණු සමූහයක් කියනවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ මෙතනින් පදාර්ථයේ තැනුම් මේකකය ඇටම් එක හේවත් පරමාණුයි. ඉතින් මේ පරමාණුව තවදුරටත් බෙදන්න බෑ කියලා ලෝකෙට මුලින්ම ප්‍රකාශ කරේ ජෝන් ඩෝල්ටන් කියන මෙන්න මේ විද්‍යාඥයා. මෙයා ගොඩාක් මේ පරමාණු ගැන පරීක්ෂණ කරපු කෙනෙක්. මෙයාගේ තව පරීක්ෂණ තියෙනවා ගොඩාක්. ඒ අතරේ පරමාණුව තවදුරටත් බෙදන්න බැරි ඔය සංශුද්ධ ගණයේ එකක් කියලා ලෝකෙට මුල්වරට ප්‍රකාශ කරේ මේ අපි ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. මේ ගැන විභාගෙදී අහන්න පුළුවන්.
පරමාණුව තවදුරටත් බෙදන්න බෑ කියලා කියපු කෙනා ජෝන් ඩෝල්ටන්. ජෝන් ඩෝල්ටන්. ඊළඟට මූලද්‍රව්‍යයක් හැදෙන්නේ කොහොමද? මූලද්‍රව්‍යයක් හැදෙන්නේ පුතේ එකම වර්ගයේ පරමාණු සමූහයකින්. ඒකට Fe කියලා මෙහෙම එකක් තියෙනවනේ මේ Fe කියන පරමාණුව. යකඩ පරමාණුව. ඉතින් ওই යකඩ පරමාණු ගොඩක් එකම જાතියේ යකඩ පරමාණුම ගොඩක් තියෙනවා නම් අන්න එතෙන්ට අපි කියන්නේ යකඩ මූලද්‍රව්‍ය කියලා. මෙතෙන්ට කියන්නේ පුතේ යකඩ මූලද්‍රව්‍ය කියලා. તો රසදිය එකක් කියන්නේ රසදිය පරමාණුවක්. ඉතින් රසදියම පරමාණු ගොඩක් එකට භාජනයකට දාලා තියෙනවා නම් අපි ඒකට කියනවා රසදිය මූලද්‍රව්‍ය කියලා. තනි තනියෙන් ගත්තොත් ඒවා පරමාණු අන්නේ එකම වර්ගයේ පරමාණු සමූහයකට තමයි කියන්නේ මූලද්‍රව්‍ය කියලා. හරිම ලේසි. එතකොට යම් මූලද්‍රව්‍යයක් නිර්මාණය වී ඇත්තේ එකම වර්ගයේ පරමාණු වලිනි. විවිධ මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇති පරමාණු එකිනෙකට වෙනස්. ඔව්. මූලද්‍රව්‍ය වර්ගයෙන් වර්ගයට තියෙන්නේ ඊට අදාළ පරමාණු සමූහයක් විතරයි. වෙන ඒවා තියෙන්න බෑ. මම හිතන්නේ පැහැදිලි ඇති. ඉතින් පරමාණු දෙකක් හරි ඊට වැඩි ගාණක් හරි එකට බැඳිලා එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවට අපි කියනවා අණු කියලා. අර පදාර්ථයේ මූලික තැනුම් මේකකේ පරමාණුමනේ. අන්න ඒ පරමාණු දෙකක් හරි ඊට වැඩි ගාණක් 3ක් 4ක් එකට බැඳිලා තියෙනවා නම් හැබැයි පුතේ කවදාවත් මේ කලින් කිව්ව මේ මූලද්‍රව්‍යයේ මේ පරමාණු එකට බැඳිලා නැහැ. ඔයාලට මෙතන මේ බැඳීම් බලා ගන්න බෑ. මෙතන බන්ධන නැහැ. නමුත් අණුවල බන්ධන තියෙනවා. මේ දැක්කද බැඳිලා? පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට බැඳී සෑදෙන ඒවා සම්බන්ධ වෙලා සෑදෙන ඒවා අපි කියන්නේ අණු කියලා. පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට බැඳී සෑදෙන ඒවා අණු. ඒතර හයිඩ්‍රජන් අණුවක් හැදෙනවා හයිඩ්‍රජන් දෙන්නෙක් එකට බැඳිලා. හයිඩ්‍රජන් එක ක්ලෝරින් කෙනෙක් එකට බැඳුනොත් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හැදෙනවා. ක්ලෝරින්ම දෙන්නෙක් එකට බැඳුනොත් ක්ලෝරින් අණුව හැදෙනවා Cl2. ඔක්සිජන් කෙනෙකුට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් දෙපැත්තෙන් බැඳුනොත් ඔන්න H2O හයිඩ්‍රජන්ලා දෙන්නයි ඔක්සිජන් එකයි H2O ජල අණුව හැදෙනවා. මෙන්න මේ විදිහට තමයි අණු සෑදෙන්නේ. පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට බන්ධන හදලා බැඳිලා මේ තියෙන මේ වගේ හදන බැඳීම්නේ මේ බැඳිලා තියෙන්නේ. එහෙම බැඳුනොත් හැදෙන්නේ පුතේ අණු. ඉතින් මේ අණු වර්ග දෙකක් තියෙනවා. අණු ආකාර දෙකයි. ඒ තමයි සමපරමාණුක අණු සහ විෂම පරමාණුක අණු කියලා. බලමු මොනවද මේ සමපරමාණුක හා විෂම පරමාණුක අණු කියලා කියන්නේ. සමපරමාණුක අණු හරිම ලේසි. බලන්න මේ බැඳෙන දෙන්න එකම જાතියේ දෙන්නෙක් නම් ඒවා සමපරමාණුක අණු. එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ වැඩි ගාණක් එකතු වෙලා සෑදෙන අණු සමපරමාණුක අණු වේ. එකම જાතියයි ඉන්න ඕන. එයාලා බැඳිලා තියෙනවා නම් ඒක සමපරමාණුක අණු. එහෙනම් විෂම පරමාණුක අණු හරි ලේසි. එකිනෙකට වෙනස් වර්ගයේ පරමාණු එකිනෙකට බැඳිලා සෑදෙන අණු විෂම පරමාණුක අණු වෙනවා. එකිනෙකට වෙනස් වර්ගයේ පරමාණු එක් වෙලා සෑදෙන්නේ විෂම පරමාණුක අණු. විෂම කියන්නේ වෙනස්. මේ හයිඩ්‍රජන් එක ක්ලෝරින්. හයිඩ්‍රජන් දෙන්නෙක් එක ඔක්සිජන්. ඒකත් මොකද්ද? විෂම.
මේ හයිඩ්‍රජන් දෙන්න සමාන වුණාට මෙතන වෙනස් එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඒක විෂමයි. වෙනස්. මේ තියෙන තව කාබන් ඩයොක්සයිඩ් CO2 කාබනුයි ඔක්සිජනුයි ජලයේ H2O මීතේන් හයිඩ්‍රජන් 4යි කාබන් 1යි CH4 වෙනස් අය ඉන්නවනේ එනම් මේ ඔක්කොම විෂම පරමාණු කණු ඊළඟට මේ සංයෝගවලට රසායනික සංකේත තියෙනවා අපි ඒවට කියනවා රසායනික සූත්‍ර කියලා බලන්න පුතේ මේ වගුව ඊටාම කල්පනාවෙන් ජලය H2O එහෙනම් මේකේ තියෙන මූලද්‍රව්‍යයට මේක අණුව දිහා බලලා කියන්න හැකියාව තියෙන්න ඕන මේ අකුරු දෙකම කැපිටල් නම් පුතේ අනිවාර්යෙන් මේ දෙන්නේ ඔන්න වැදගත් දෙයක් කියුනේ මේකේ තියෙන අකුරු දෙකම කැපිටල් නම් මේ තියෙන H සහ O කියන දෙන්න හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මෙතන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන්නේ C6යි H12යි O6 ග්ලූකෝස් මේකේ තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මෙතෙන් CH4 තොර දෙකම කැපිටල් හින්දා මේ දෙන්න කාබන් සහ හයිඩ්‍රජන් කාබන් ඩයොක්සයිඩ් CO2 තොර කාබන් දෙකම කැපිටල් නිසා කාබන් සහ ඔක්සිජන් තියෙනවා ඊට සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් කිව්වම NaCl සිම්පල් ලකුණක් තියෙනවා කියන්නේ ඒක Na තනි කෙනෙක් මෙතනත් ක්ලෝරින්ට සිම්පල් ලකුණක් තියෙනවා කියන්නේ Cl තනි කෙනෙක් Na සහ Cl කොපර් සල්ෆේට් CuSO4 එතකොට මෙතන කවුද ඉන්නේ Cu තනි කෙනෙක් කොපර් සල්ෆර් ඔක්සිජන් ওই දෙකම කැපිටල් එහෙනම් සල්ෆර් වෙනම ඔක්සිජන් වෙනම O වෙනම CaCO3 Ca තනි කෙනෙක් කැල්සියම් මේ C තනි කෙනෙක් කාබන් මේ O කැපිටල් නිසා තනි කෙනෙක් ඔක්සිජන් මෙන්න මේ විදිහට කැපිටල් සිම්පල් දිහා බලලත් අපිට මේකේ තියෙන මූලද්‍රව්‍ය වෙන් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ඕනම සූත්‍රයක ඊළඟට පුතා මේ සංයෝග හැදිලා තියෙන කුඩාතම ඒකකයේ කියන්නේ පුංචිම ඒකකයේ අඩංගු මූලද්‍රව්‍ය වලට සංයෝගයේ ලක්ෂණ පෙන්වන්න බෑ. දැන් ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා හැදෙනවනේ ජලය. ජලය කියන්නේ බීමට ගන්න ජලය. මේ ජලය නමුත් පුතේ මේ ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වගින්. එතෙන්දී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන දෙකම වායුන්. එතකොට මේ ජලයේ හයිඩ්‍රජන් වල ගුණවත් ඔක්සිජන් වල ගුණවත් නැහැ. හැදෙන්නේ පුතේ එකම දෙයක්. තනි දෙයක් හැදෙන්නේ. එතකොට ඒක හැදෙන්න බලපාපු මූලද්‍රව්‍ය වල ලක්ෂණ මේ අණු වල සංයෝගවල නැහැ. තේරුම් ගන්න. එතකොට මේ වගුව බලන්න නැවත මේ H2O හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන්ගෙන්. එතකොට මේ H2O වල ජලයේ හයිඩ්‍රජන් වල සහ ඔක්සිජන් වල ගුණ හොයන්න බෑ. ඒව නැහැ. ඒ දෙන්න එකතු වෙලා හැදුනට ඒ හැදුණු තනි කෙනා ඇතුලේ අර කට්ටියගේ ලක්ෂණ පෙන්වන්නේම නැහැ. දැන් ග්ලූකෝස් හැදෙන්නේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකට එකතු වෙලා. නමුත් මේ ග්ලූකෝස් ඇතුලේ කාබන් ගෙවත් හයිඩ්‍රජන් ගෙවත් ඔක්සිජන් ගෙවත් ගුණ නැහැ. ඒ හැදෙන්නේ පුතේ අලුත්ම දෙයක් වෙනස්ම දෙයක්. අන්න ඒකයි මෙතන කියවෙන්නේ. මේ සංයෝගයේ සෑදී ඇති කුඩාතම ඒකකයේ අඩංගු මේ මූලද්‍රව්‍ය වලට සංයෝගයේ ලක්ෂණ පෙන්වන්න බෑ. සංයෝගයේ තියෙන වෙනම ලක්ෂණ. ඒක හැදිච්ච මූලද්‍රව්‍ය වල ලක්ෂණ සංයෝගය ඇතුලෙන් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. සංයෝගයක් හැදුනොත් ඒක හැදෙන්න බලපාපු මූලද්‍රව්‍ය
වල කිසිම ලක්ෂණයක් සංයෝගය තුලින් පෙන්වන්නේ නැහැ පුතේ. ඊටම වැදගත් දෙයක් ඒක. ඊළඟට සමහර වෙලාවට එකම මූලද්‍රව්‍ය වලින් එකිනෙකට වෙනස් සංයෝග හැදෙන වෙලාවල් තියෙනවා. දැන් හිතන්න කාබන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා මීතේන් CH4 හෙක්සේන් C6H14යි බෙන්සීන් C6H6යි ඇසිටලීන් C2H2යි එතීන් C2H4යි බලන්න මේ හැමෝගෙම තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. නමුත් ඒවා එකිනෙකට බැඳෙන විදිය අනුව සමහර වේවගේ සමහර විට ගොඩක් වෙලාවට මේ CH සහ නයිට්‍රජන් සහ ඔක්සිජන් ඒ වගේ ලක්ෂණ පෙන්නනවා. මේ එකම කට්ටිය එයාලා බැඳෙන අනුපාත ටික ටික වෙනස් වෙලා අලුත් සංයෝග හැදෙනවා. මෙහෙමත් තියෙන්න පුළුවන්. එකම දෙන්නෙක්ගෙන් වෙනස් සංයෝග හැදෙන්න පුළුවන්. ඒවා බැඳෙන අනුපාත ඉලක්කම් අගයන් වෙනස් වෙලා. ඊළඟට මේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන මේ විද්‍යාඥයා ලෝකෙට අමුතු ඉතාම වැදගත් කතාවක් ඉදිරිපත් කරනවා. මෙයා තමයි ඇත්තටම මේ පරමාණුවේ හැඩය ගැන පිළිගන්න පුළුවන් මතයක් මේ ලෝකෙටම ඉදිරිපත් කළේ. එයා කියනවා මේ පරමාණුව හිස් අවකාශයකින් මේ රවුම නම් මේ පරමාණුව මේ මැද තනිකර හිස්. මේ ඊතල යන්න පුළුවන්කම තියෙන්නේ ඒකයි හිස් නිසා. හැබැයි මැද තියෙනවා චූටි තිතක්. එතකොට හිස් අවකාශයකින් හා මැදේ ඇති ධන ආරෝපිත න්‍යෂ්ටියකින් සමන්විත වන බව අනාවරණය කරනවා. මේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. මොකක්ද අර්නස්ට් රදර්ෆර්ඩ් කියන්නේ? පරමාණුව කියන්නේ විශාල හිස් අවකාශයකින් හා මැද තියෙන ධන ආරෝපිත න්‍යෂ්ටියකින් සමන්විත වෙනවා කියලායි කියන්නේ. ආරෝපණ අපි දන්නවා පුතේ දෙකක් තියෙනවා. ධන ආරෝපණයි ඍණ ආරෝපණයි. ඒ විදුලි කොටක් දිහෙම ඇති වෙන්නේ. මේ පරමාණු වලත් ඔය ආරෝපණ තියනවලු. මේ මැද පරමාණුව මැද තියෙන චූටි හයිය තිතක්. ඒ තිතට කියන්නේ න්‍යෂ්ටිය කියලා. ඒ න්‍යෂ්ටිය ධන ආරෝපිතයි කියලා රදර්ෆර්ඩ් කියනවා. මේ තියෙන පුතේ ඔය කියන පරමාණුවක්. මේ පරමාණුවේ මැද තියෙන කොටස න්‍යෂ්ටිය. ඒ න්‍යෂ්ටියේ තියෙනවා දේවල් දෙකක්. ඒ තමයි ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ප්‍රෝටෝන තමයි මේ න්‍යෂ්ටියේ ධන බවට බව කියන්නේ. නියුට්‍රෝන වලට ධන ඍණ ආරෝපණයක් නැහැ. ඒතර ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන දෙන්නයි ඉන්නේ කොහෙද? න්‍යෂ්ටියේ අර මැද තිතේ. එතකොට මේ පරමාණු වල වටේට ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් මෙන්න මෙහෙම කැරකි තියෙනවා. තාම මේ පරමාණුව ඇහැට දැකපු කෙනෙක් මේ මුළු ලෝකෙවත් නැහැ පුතේ. මේ මුළු ලෝකෙවත් නැහැ. එතකොට මේ පරමාණුව එච්චරටම කුඩයි. මේ ලෝකේ තියෙන ප්‍රබලම අන්වීක්ෂයටවත් මේ පරමාණු බලන්න හැකියාවක් නැහැ තාම. එතකොට මේ විවිධ පරීක්ෂණ වලින් තමයි යාලා මේක හොයාගෙන තියෙන්නේ. මේක ඇත්ත. ඒතොර මැද තියෙනවා න්‍යෂ්ටියේ තියෙනවා පුතේ දේවල් තුනක්. ප්‍රෝටෝන දේවල් දෙකක් ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ඒ න්‍යෂ්ටියෙන් එළියේ ඉලෙක්ට්‍රෝන කියන જાතිය මෙහෙම චලනය වෙමින් වෘත්තාකාරව ගමන් කරමින් පවතිනවා. රවුමට කැරකි තියෙනවා ඉලෙක්ට්‍රෝන. වටෙන් මැද න්‍යෂ්ටියේ තද තිතක් ඒකේ තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන දෙන්න. එහෙනම් පරමාණුව තුල තවත් උපකොටස් තුනක් තියෙනවා පුතේ. පරමාණුව තුල උපකොටස් තුනක් තියෙනවා. මොනවද? අපි ඒවට කියනවා පොදුවේ උපපරමාණුක අංශු කියලා. ඒවට අපි කියන්නේ උපපරමාණුක අංශු කියලා.
ඔන්න ඔය උපපරමාණුක අංශු වර්ග 3 තමයි න්‍යෂ්ටියේ ඉන්න දෙන්න ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. න්‍යෂ්ටිය වටේ භ්‍රමණය වෙමින් පවතින්නේ ඉලෙක්ට්‍රෝන. එන වර්ග 3 ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන. මේ පරමාණු ඇතුලේ තියෙන උපපරමාණුක අංශු වර්ග 3. ඒ තුන් දෙනා ගැන අපි විස්තරයක් දැනගන්න ඕන. මොනවද? පිහිටීමයි, එයාලගේ ස්කන්ධයයි, එයාලගේ ධන ඍණ ආරෝපණයයි. පුතේ ප්‍රෝටෝන තියෙන්නේ න්‍යෂ්ටියේ. ස්කන්ධය එකයි කියලා සලකන්නේ. ආරෝපණය ධන එකයි. ආරෝපණය ධන. ප්‍රෝටෝන තියෙන්නේ කොහෙද? න්‍යෂ්ටියේ. ස්කන්ධයක් තියෙනවා එකයි. ආරෝපණය ධන එකයි. නියුට්‍රෝන ඒත් න්‍යෂ්ටියමයි අපි දන්නවා දැන්. ස්කන්ධයක් තියෙනවා එකයි. ආරෝපණයක් නැහැ පුතේ. ධන ඍණ භාවයක් නියුට්‍රෝන වලට නැහැ. ඒකයි මේ නම ලැබෙන්නේ යාට නියුට්‍රෝන කියලා. නියුට්‍රල් කියන වචනේ. නියුට්‍රල් කියන්නේ උදාසීනයි. ධනක් ඍණක් නැහැ. මේකට ප්‍රෝටෝන කියන නම ලැබෙන්නේ ප්‍රෝටෝන කියන්නේ ඒක ඉන්නේ පොසිටිව් කියන වචනයෙන්. පොසිටිව්. එහෙනම් පොසිටිව් කියන්නේ ධන. ඒ නිසා. ඒකට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පුතේ න්‍යෂ්ටිය වටේට. ඔන්නම කැරකි. මෙයාගේ ස්කන්ධය මෙයාලගේ එකයි එකයිනේ. මෙයාගේ එක බෙදීම 1840යි. එක 1840කට බෙදුවොත් එන්නේ ඊටාම චූට්ටම් ස්කන්ධයක්. ඒක නිසා අපි මෙයාට ස්කන්ධයක් නැහැ, ස්කන්ධයේ බිඳුවයි කියලා ඉලෙක්ට්‍රෝන සලකනවා. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය එක බෙදීම 1840යි. ඒ නිසා එයාගේ ස්කන්ධය බිඳුවයි කියලා සලකනවා. හැබැයි යාට තියෙනවා ආරෝපණයක්. ඍණ ආරෝපණයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට විතරයි. ධන ආරෝපණයේ තියෙන ප්‍රෝටෝන වලට, ඍණ ආරෝපණ තියෙන ඉලෙක්ට්‍රෝන වලට. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. ස්කන්ධය සැලකුවොත් ප්‍රෝටෝනයි නියුට්‍රෝන වලටයි ස්කන්ධ එක ගානේ තියෙනවා. ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් නැහැ කියලා සලකනවා. නමුත් ඊටාම කුඩා ස්කන්ධයක් තියෙනවා. ඒ කීයද? එක බෙදීම 1840යි. ඊළඟට මේකේ පිහිටීම ගත්තොත් ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි පිහිටන්නේ න්‍යෂ්ටියේ මැද. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා භ්‍රමණය වෙමින් පවතිනවා. මේ තමයි මේ වගේ ලක්ෂණ. ඊළඟට ඊටම වැදගත් දෙයක් තවත්. පුතේ මේ ප්‍රෝටෝන ගාන මේ ඉලෙක්ට්‍රෝන ගානට හැම වෙලේම සමානයි. ඒ කියන්නේ ප්‍රෝටෝන කියන්නේ ධන, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ. එහෙනම් මේ පරමාණුවක තියෙන ධන ආරෝපණ ගාන ඍණ ආරෝපණ ගානට සමානයි. අන්න ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි කියලා දැනගන්න ඕනේ. වචනයක් කියනවා අපිට පරමාණුක ක්‍රමාංකය කියලා. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව හෝ ඉලෙක්ට්‍රෝන ගණන. පරමාණුක ක්‍රමාංකය කියන්නේ දරුවනේ මූලද්‍රව්‍ය පරමාණුක මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. අපි කලින් කිව්වා ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි කියලා. අපි කලින් කිව්වා ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි කියලා. මේ තියෙන්නේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එතකොට මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන නම් ඉලෙක්ට්‍රෝන ගානත් ඒකම විය යුතුයි. පරමාණුක ක්‍රමාංකයේ සංකේතයේ Z අකුර. එතකොට මෙතෙන්දී ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ඒ අනුව පරමාණුක ක්‍රමාංකය A අගයමයි. කාබන් වල ප්‍රෝටෝන 6යි. ඉලෙක්ට්‍රෝනත් 6මයි එහෙනම්. එහෙනම් පරමාණු ක්‍රමාංකයත් 6ම තමයි. නයිට්‍රජන් ප්‍රෝටෝන 7යි ඉලෙක්ට්‍රෝනත් 7ම වෙන්න ඕන. එහෙනම් පුතේ පරමාණු ක්‍රමාංකයේ Z කියන්නේ
7ම තමයි. අන්න ඒ වගේ. මේ බලන්න මේ හැමෝගෙම ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒ ගානට පරමාණුක ක්‍රමාංකයත් සමානයි. පරමාණුක ක්‍රමාංකය Z කියලා කියන්නේ පුතේ ප්‍රෝටෝන ගණනම තමයි. ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනම තමයි. ඊළඟට. එතකොට දැන් බලමු අපි නියුට්‍රෝන ගැන. නියුට්‍රෝන ගණන ඔය ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ගණන් වලට වඩා වෙනස් අනන්‍ය වුණු ඒ වර්ගයෙන් වර්ගයට අනන්‍ය වුණු එයාට විතරක් අයිති අගයක් විදිහට තමයි ප්‍රෝටෝන තියෙන්නේ. හරි. ඔන්න තව වචනයක් කියනවා අපිට ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය හරිම ලේසි. න්‍යෂ්ටිය මතකයිනේ. න්‍යෂ්ටියේ තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඔන්න ඔය ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියන ඒ අගයන්ගේ එකතුව තමයි පුතේ ස්කන්ධ ක්‍රමාංකයේවත් ඒ කියලා කියන්නේ. ස්කන්ධ කර්මාංකය යනු ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුවයි. P ධන N ස්කන්ධ ක්‍රමාංකයේ කැපිටල් E. එතකොට නයිට්‍රජන් වල ප්‍රෝටෝන ගාන 7යි නියුට්‍රෝන ගානත් 7යි. එතකොට ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතු වුණාම ස්කන්ධ ක්‍රමාංකය 7යි 7යි 14යි. ඔක්සිජන් වල ප්‍රෝටෝනත් 8යි නියුට්‍රෝනත් 8යි. 8යි 8යි ස්කන්ධ ක්‍රමාංකය ඔක්සිජන්ගේ 16යි. ෆ්ලෝරින් F වල ප්‍රෝටෝන 9යි නියුට්‍රෝන 10යි. එහෙනම් මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 9යි 10යි එකතු වුණාම 19යි. සෝඩියම් වල ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. එතකොට මේ දෙන්න එකතු වුණාම ස්කන්ධ ක්‍රමාංකය 23යි. ක්ලෝරින් ප්‍රෝටෝන 17යි නියුට්‍රෝන 18යි. මේ දෙන්න එකතු වුණාම ක්ලෝරින්ගේ ස්කන්ධ ක්‍රමාංකය 35යි. ඔන්න මේ විදිහට ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගානට එකතු කරලා ඔයාට ස්කන්ධ ක්‍රමාංකය ගන්න හැකියාව දැන් තියෙන්න ඕන. මේ යගයන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. විභාගෙදී මේ යගයන් දීලා අපෙන් අහනවා ස්කන්ධ ක්‍රමාංකය. හරිද ලේසි. તો ක්‍රමාංක දෙකයිනේ. පළවෙනි එක පරමාණුක ක්‍රමාංකය. ඒක ගන්නේ ඉතින් ප්‍රෝටෝන ගණන හෝ ඉලෙක්ට්‍රෝන ගණනෙන්. දෙවෙනි එක ස්කන්ධ ක්‍රමාංකය. ඒක ගන්නේ ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතු වෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු. ඔය ප්‍රෝටෝන නියුට්‍රෝන වල එකතු වේවත් ස්කන්ධ ක්‍රමාංකයයි ප්‍රෝටෝන ගණනෙන් ලැබෙන පරමාණු ක්‍රමාංකයයි මේ මූලද්‍රව්‍යයක ලියන්නේ කොහොමද කියලා. මේක ලියන්නේ අදාළ සූත්‍රයේ ලිව්වා සෝඩියම් නම් එන්නේ උඩින් එන්නේ පුතේ හැම වෙලෙම ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ P ධන N ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතු උඩට. යටට එන්නේ පරමාණුක ක්‍රමාංකය හෙවත් ප්‍රෝටෝන සංඛ්‍යාව හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මෙන්න මේ විදිහට තමයි අපි සම්මත විදිහට ක්‍රමයට මේ පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය ලියන්නේ. උඩට ස්කන්ධ ක්‍රමාංකය යටට පරමාණුක ක්‍රමාංකය. ඔන්න වෙන විදිහට. එතකොට මේක දිහා බලලා අපිට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන්න හැකියාව තියෙනවා නේද? ඉලෙක්ට්‍රෝනත් 11යි ප්‍රෝටෝනත් 11යි. නියුට්‍රෝන කියන්නේ කොහොමද? මේ දෙක එකතු වෙන්නේ මේ එහෙනම් මෙතනින් ප්‍රෝටෝන ගාන අඩු වුණාම ඉන්නේ නියුට්‍රෝන ගාන. කියන්නේ 23න් 11ක් අඩු වුණාම එනවා නියුට්‍රෝන ගාන 12යි කියලා. අන්න එහෙම. ප්‍රෝටෝන ගාන මෙතන ඉලෙක්ට්‍රෝන ගාන දෙකම 11යි 11යි. නියුට්‍රෝන ගාන ගන්නේ මේ උඩ ඉලක්කම යට ඉලක්කම අඩු කරන්නේ. 23න් 11ක් අඩු වුණාම
12යි. ඒ තමයි නියුට්‍රෝන ගන්න. අන්න එහෙමයි. දැන් පුතේ අපි කතා කරමු මේ අපේ මිශ්‍රණ ගැන. මිශ්‍රණ දැන් බලන්න මෙතන ෆෘට් සලාඩ් එකක්. මේ සංඝටක ගොඩක් තියෙනවානේ විවිධාකාර පළතුරු වර්ග. ඔව් මේක මිශ්‍රණයක්. ඒ කියන්නේ සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වෙන්න ඕනේ. ඊළඟට මේ සංඝටක භෞතික ක්‍රම මගින් වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අතින් අහුලලා මිදි ටික වෙනම, කොළ පාට කොටස් ටික වෙනම, රතු පාට ස්ට්‍රෝබෙරි ටික වෙනම, කහ පාට කෑලි ටික වෙනම බැරි දෙකතු කරගන්න අතින් අහුලලා. අන්න ඒ වගේ මිශ්‍රණයක තියෙන සංඝටක හැම වෙලෙම පුතේ වෙන් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. අන්න එහෙම එකට එකතු වෙන පදාර්ථයන්ගේ එකතුවක් තමයි මිශ්‍රණයක් කියලා කියන්නේ. මිශ්‍රණයක් යනු සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වෙන ඒ සංඝටක භෞතික ක්‍රම මගින් වෙන් කරගන්න පුළුවන් විදිහට එකට එක් වුණු පදාර්ථ මිශ්‍රණ ලෙස හඳුන්වනවා. ඔයාලට මතක ඇති ඔය මිශ්‍රණ වර්ග දෙකක් තිබුණා අර පළවෙනි chart එකේ. පළවෙනි එක විෂම ජාතීය මිශ්‍රණ, ඊළඟ එක සමජාතීය මිශ්‍රණ. විෂම ජාතීය මිශ්‍රණ හා සමජාතීය මිශ්‍රණ විදියට. සමජාතීය මිශ්‍රණ කියන්නේ පුතේ මිශ්‍රණය පුරාම එකම වගේ තියෙන මිශ්‍රණ. ඒකාකාර සංයුතියක් ඇති මිශ්‍රණ. බලන්න මේ විනාකිරි තැන් තැන් වල කෑලි බෑලි ඒව නැහැ. මේ කොන්ඩිස් ද්‍රාවණේ තැන් තැන් වල එක එක වෙන වෙන පාටවල් අරන්නේ නැහැ. මුහුදු ජලයේ තැන් තැන් වල එක එක පාට වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒවා සමජාතීයයි. සමජාතීය මිශ්‍රණ කියන්නේ මිශ්‍රණයේ පුරාම සෑම තැනම ඒකාකාර සංයුතියක්. ඒ කියන්නේ ඒකේ තියෙන දේවල් කොහෙන් බැලුවත් එකම විදිහට තියෙන ඒවා. එහෙම මිශ්‍රණ වලට තමයි කියන්නේ සමජාතීය මිශ්‍රණ කියලා. එහෙනම් විෂම ජාතීය මිශ්‍රණ කියන්නේ තැනින් තැනට ඒකාකාර නැහැ, සංයුතිය අසමානයි. බලන්නකො මේ කොන්ක්‍රීට් ද්‍රාවණයක්. සමහර තැන්වල වතුර වැඩි, සමහර තැන්වල වතුර අඩුයි. සමහර තැන්වල ගල් වැඩි, සමහර තැන්වල ගල් අඩුයි. සමහර තැන්වල වැලි වැඩි, සමහර තැන්වල වැලි අඩුයි. සමහර තැන්වල සිමෙන්ති වැඩි, සමහර තැන්වල සිමෙන්ති අඩුයි. මොකද වෙලා තියෙන්නේ? මිශ්‍රණයේ පුරා සංයුති ඒකාකාර නැහැ. තැනින් තැනට අසමානයි. තැනින් තැනට අසමාන මේ වගේ මිශ්‍රණ වලට කියන්නේ අපි විෂම ජාතීය මිශ්‍රණ. මේ ෆෘට් සලාඩ් එක බලන්න. හැම හැන්දකටම එකම පළතුරු ටික දෙන්නේ නෑ, වෙනස්. තැනින් තැනට වෙනස්. බලන්න කියුණාට සමජාතීය මිශ්‍රණ. විනාකිරි ද්‍රාවණේ හැම තැනම එකම පාට. නමුත් මේවා තැනින් තැනට වෙනස්. අන්න සමජාතීය විෂම ජාතීය වෙනස තේරුම් ගන්න පුතේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ මිශ්‍රණයකින් සංඝටක වෙන් කරගන්න ක්‍රම. මම කිව්වේ මිශ්‍රණයක නිර්වචනයේදී මතකද මම කිව්වා මේ මිශ්‍රණ කියන්නේ අනිවාර්යයෙන්ම නැවත භෞතික ක්‍රම මගින් වෙන් කරගන්න පුළුවන් විදිහට තමයි මේ සංඝටක එකට එකතු වෙන්නේ. දැන් බලමු මේ සංඝටක මිශ්‍රණයක තියෙන සංඝටක වෙන් කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ගැරීම, හාල් ගලනවා කියලා එකක් කරනව නේද? නෑඹිලියට හාල් දාලා වතුරත් එක්ක හොඳට කලත් අද්දී ඔන්න සහල් ටික උඩට යනවා. ඒකේ වැලි තිබුණොත් නෑඹිලි අඩි ඉතුරු වෙනවා. මැණික් ගැරීමත් එහෙම. මැණික් වල ඝනත්වය වැඩි නිසා එයා පතුලට යනවා. උඩින් අර අපද්‍රව්‍ය පස් වැලි එළියට යනවා. කුල්ලෙන් පෙලීම පොළනවා දැකලා ඇති. කුල්ලෙන් පොළනවා. සුලඟක් එද්දී කුල්ලෙන් ඉහළට ඔය මේ 10ත් එක්ක තියෙන සහල් ඉහළට දානවා. එතකොට ඝනත්වය අඩු නිසා 10 උඩට යනවා. සුලඟේ පාවෙනවා. සහල් ටික ආපහු කුල්ලට වැටෙනවා. පෙලීම. ජලයේ පා කිරීම
සමහර දේවල් ජලයේ දිය වෙනවා, සමහර ඒවා ජලයේ පතුලට යනවා, සමහර දේවල් ජලයේ ගහගෙන යනවා. ඒ විදිහට ජලයේ පා කරලා අපිට සංඝටක වෙන් කර ගන්න පුළුවන්. බොල් ඇට ඉවත් කර ගන්න පුළුවන් හොඳ සරුසාර බීජ වලින්. බොල් බීජ හැම වෙලෙම පා වෙනවා. සරු බීජ පතුලට එකතු වෙනවා. ඔය දැකලා ඇති වැලි හලනවා, දෙන්නේ දෙපැත්තෙන් සල්ලඩෙන් වැලි හලනවා. වැලි වල විශාලත්වය අනුව ඊටාම කුඩා වැලි අංශු ටික එකතු වෙන්න ලොකු ගල් කැට සල්ලඩේ ඉතුරු වෙන විදිහට වැලි හැලීමත් එහෙම ක්‍රමයක්. වාෂ්පීකරණය. මුහුදු ජලයෙන් ලුණු ලබා ගන්න පුතේ මේ වාෂ්පීකරණයෙන්. මුහුදු ජලය ගන්නවා ටැංකි වලට දාලා හිරු එළියෙන් ජලය වාෂ්ප වෙන්න සලස්සනවා. එතකොට ජලය වාෂ්ප වුණාම පතුල ඉතුරු වෙන්නේ ලුණු ටික. ඒ වගේ. භාගික ආසවනය. බොර තෙල් වලින් ඔය තෙල් වර්ග බොර තෙල් වලින් තෙල් වර්ග වෙන් කරගන්න අපි පාවිච්චි කරන්නේ මේ භාගික ආසවනය. හුමාල ආසවනය කියලා තව එකක් තියෙනවා. ඒකෙන් තමයි ඔය කුරුඳු තෙල්, එනසාල් තෙල්, කරාබු නැටි තෙල් වගේ සුවඳ තෙල් වර්ග වෙන් කරගන්නේ. හුමාල ආසවනයෙන් තමයි ඔය සුවඳ තෙල් වර්ග වෙන් කරගන්නේ. ස්පටිකීකරණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කැටි ගැස්වීම. සමහර වෙලාවට සංඝටක කැටි ගස්වල අපිට දේවල් වෙන් කරගන්න වෙනවා. කිරි ගැන හිතන්නකො, මී කිරි. මී කිරිත් එක්ක වතුර ජලය තියෙනවා. කිරි කැටි ගැහෙද්දී ජලය වෙන් වෙනවා. දැක්කද වෙන් වුණා? සීනි හදන්නෙත් එහෙමයි. උප්පැණි වලින් සීනි හදද්දී සීනි කැටි ගැහෙද්දී ඒකේ තියෙන ජලය වෙන් වෙනවා. ඔන්නෝම ස්පටිකීකරණය හේවත් කැටි ගැස්වීමෙන් අපිට සංඝටක වෙන් කරගන්න පුළුවන්. ඊළඟට සමහර සංඝටක තියෙනවා චුම්බක වලට ආකර්ෂණය වෙනවා. ඔය ඛනිජ වැලි, සමහර ඛනිජ වැලි වර්ග චුම්බක වලට, කාන්දම් වලට ඇදිලා එනවා. අපිට ඒ වගේ ඛනිජ වැලි වර්ග වෙන් කර ගන්න හැකියාව තියෙනවා චුම්බක ඇල්ලීමෙන්. සමහර වෙලාවට මුහුදු වෙල්වල ආශ්‍රිතව චුම්බක වලට ඇදිලා එන ඛනිජ වැලි තියෙනවා. ඒවා වෙන් කරගන්න ඉතා විශාල චුම්බක වෙරළේ අල්ලගෙන යනවා. එතකොට ඒ අදාළ ඛනිජ වර්ගය චුම්බක වලට ඇදිලා එනවා. එතකොට අපිට සංඝටක වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දරුවනේ අපිට මිශ්‍රණයක සංඝටකත් වෙන් කරගන්න හැකියාව තියෙනවා. හොඳයි. මෙන්න මෙතනින් අපි අද අපේ මේ පාඩම සාකච්ඡා කරලා ඉවරයි. පුතේ ඔයා නෝට් එක ලියා ගන්න. ඔයාට මතුවෙන ඕනෑම ගැටලුවක් තියෙනවා නම් මම නැවතත් කියනවා මගේ WhatsApp නම්බර එකට අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාලා ප්‍රශ්න අහන්න. පුතේ ඔයා ඉගෙන ගන්න ඕන. ඔයාට ඉගෙන ගන්න උපරිම විදියට දායකත්වයක් ලබා දෙන්න ඕන සූදානම්. වෙන කිසිම පන්තියකට ගණිත විද්‍යාව සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණයෙන්ම ඔයා මේ මගේ මේ පාඩම් මාලාවත් එක්ක රැඳිලා ඉන්න. මේ පාඩම් මාලාව කවදාවත් මම නවත්තන්නේ නැහැ. ඒකට ඔයාට ඕලෙම වෙනකම් හොඳම ඒකක් ගන්න මට්ටමට මම මේ විදිහට ඔයාව සූදානම් කරනවා ඔයාගේ විභාගෙට. මතකයි නේද මම කියපු ටික ඔයා අනිවාර්යෙන්ම මේ නෝට් එක ලියා ගන්න ඕන. ලියාගෙන නෝට් එක ආයි තනියෙන් කියවන්න ඕන. එතකොට ඔයා වීඩියෝ එක ඉස්සෙල්ලා බලලා ඉන්න. වීඩියෝ එක බල පෝස් කර නෝට් එක ලියන්න පුළුවන්. ඊට පස්සේ නෝට් එක ආයි තනියම කියවන්න වීඩියෝ එක අයින් කරලා. වීඩියෝ එක බලන්න නැතුව. ඊට පස්සේ එතකොට ගැටලු මතුවෙනවා නම් අන්න මගෙන් අහන්න. මම දැඩිව විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන 9 ශ්‍රේණියේ දරුවෝ මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා. එහෙම නේද පුතේ? අනිවාර්යයෙන්ම ඔයා එකකින් උපරිම ප්‍රයෝජන ගත යුතුමයි. කිසිම වෙනත් පන්තියකට සහභාගී නොවි ඔයාට හොඳ ලකුණකට යන්න පුළුවන් මේ වීඩියෝ මාලාව නැවත නැවත පරිශීලනය කිරීමෙන්
මේ නෝට් එක ලියාගෙන